ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ලොවම වසඟ කළ ಭಾರತೀಯ ගීත කෝකිලාවිය ජීවන ගමනට සමුදෙයි දින 5ක් පුරා ජීවිතයත් මරණයත් අතර සටන් කළ රයන් අවසන් මොහොතේ දෙනෙත් පියාගනී. උසස් පෙළ හෙටි නැරඹෙයි. කොවිඩ් ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින්ටත් මෙවර විභාගයට මුහුණ දීමට අවස්ථාව. උසස් පෙළ විභාගය පැවැත්වන දවස්වල විදුලිය කපන්න එපා. JC රජයෙන් ඉල්ලයි. කැලණි 30ට නැප්තා ලබා දීම අද පසුරුවේ. හෙට සිට වැසි ලැබුණත් විදුලි බලාගාර පිහිටි ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට වැසි නැහැ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අකණ්ඩව 7 වන දිනටත් 1000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින්. හෙට හෙද වර්ජනයක් සමන් කියයි. හෙට පවත්වන හෙද වර්ජනයට අපි එන්නේ නැහැ. මුරුත්තෙට්ටුවේ හිමි කියයි. පිරිවෙන් ගුරුවරු හෙට පාරට. එක වැඩකට සිමින්ති කොට්ටයක් නැතුව වැඩ ලක්ෂයක් කරන්න හදනවා. මේවා මාධ්‍ය සංදර්ශන සජිත්ගෙන් චෝදනා. පෑලිය ගොඩ මිල පහළ ගිය එළවලු. ආර්ථික යුද්ධය වසර 3.5කින් ඉවර කරනවා. පවිත්‍රාගෙන් සහතිකයක්. ගිවිසුම් අත්සන් කරද්දී ජනාධිපතිතුමා ළඟ තියාගන්න. එතුමා දන්නේ රටවලින් ණය ගන්නවා කියලා. අශෝක් පවසයි. අපි බූස්ටර් ගහලා ඉන්නේ මැරෙන්නේ නැහැ. මහින්දානන්ද කියයි. අද ප්‍රථම අවධානය විදෙස් පුවතක් වෙතයි. සිය මధుර හඬින් ලොව පුරා රසික හදවත් අමන්දානන්දයට පත් කළ ಭಾರತೀಯ ගීත කෝකිලාවිය සිය ජීවන ගමනට සමුදුන්නා. ඒ කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මේ යන විට 92 වෙනි දිවියෙහි පසු වුණා. ලෝකයේම ජනතාවගේ හදවත් සංගීතයෙන් සුවපත් කළ ඇය ඉන්දියාවේ 19ගේ ලෙසයි හඳුන්වනු ලබන්නේ. सावन का महीना पवन करे शोर ප්‍රවීණ ಭಾರತೀಯ ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කා පසුගිය ජනවාරි 11 වනදා මුම්බාහි බ්‍රිජ් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. ඒ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුවයි. කොවිඩ් හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් අද පෙරවරුවේ ඇය මිය ගොස් තිබෙනවා. ඉන්දිය සිනමාවේ පසුබිම් ගායන ශ්‍රේෂ්ඨය ඇතුළු සමස්ත ಭಾರತೀය කලා ශ්‍රේෂ්ඨයම සිය සුමధుර හඬින් දිග්විජයක් බවට පත් කළ මංගේෂ්කා මිය යන විට 92 වන වියෙහි පසු වුණා. ඇයගේ අභාවය ඇසීමෙන් සමස්ත ඉන්දියාවම දැඩි කම්පනයකට පත් ඇති අතර රටවල් රැසක මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි ලෙස ශෝකයට පත්ව තිබෙනවා. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටින අයුරුද දක්නට ලැබුණා. ලතා මංගේෂ්කර් මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි මේ වන විට සිදු කරමින් පවතින්නේ. එමෙන්ම ලොව පුරා නම් දෙසින් විශාල පිරිසක් ඇයට ශෝකය පළ කර තිබෙනවා. तर बघितलं तर दीदी गायलेलं मग बघितलं तर दीदी माझ्या शेजारी नव्हत्याच. त्याच म्युझिशियनच्या मागे जाऊन पदरात आपला चेहरा लपवून जोरात हसत होते आणि गाणं थांबलं. म्हणजे त्यांना मजा यायची अशा गोष्टींची. බොලිවුඩ් සිනමාවේ වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කර ඇති ලතා මංගේෂ්කා ගායනා කළ ගීත සංඛ්‍යාව 30,000කට අධිකයි. එම ගීතද ඇය ගායනා කර ඇත්තේ භාෂා 36කින් වීම විශේෂත්වයක්. ලතා මංගේෂ්කා සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබෙනවා. ඒ සැඩ සුලන් චිත්‍රපටය සඳහායි.
අතිශය ජනප්‍රිය සහ සම්මානවලට පාත්‍ර වූ ඇය චිත්‍රපට දහස් ගණනාවකට සිය ගායනයෙන් දායකත්වය සැපෙව්වා. ඇය ඉන්දිය කලාලොවෙහි විරුදාවලිය ලැබුවේ ඉන්දියාවේ නයිටින්ගේල් යනුවෙනුයි. ඒ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සිත් ඇය සංගීතයෙන් සුවපත් කළ නිසායි. දෙස් විදෙස් සම්මාන රැසකින්ද පිදුම් ලැබූ ඇය පද්ම භූෂණ, පද්ම විභූෂණ, භාරත රත්න ඇතුළු ගෞරව සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. රසික හදවත්වලට මනා ලෙස ලෙන්ගත් වූ ලතා මංගේෂ්කා දශක 4ක් පුරා විහිදෙන ඇයගේ ගායන ජීවිතය ඉන්දිය සංගීතයේ සහ සිනමාවේ ස්වර්ණමය යුගයක් බිහි කළ ගීත කෝකිලාවියක්. මුළු ලොවක් දින 5ක් පුරා බලා සිටි පුංචි රයන් මුදා ගැනීමේ අතිශය වෙහෙසකර මෙහෙයුම අද අවසන් වුණා. රයන් මුදාගත් පුවත ලෝකයටම සැනසිලිදායක පුවතක් වුණා. ඒත් ඒ සැනසිල්ල මොහොතකින් නැති වී ගියේ රයන් මියගිය බව දැනගැනීමත් සමගයි. ඊයේ දින මුළු ලෝකයේම හැම දෙනාගේම මුවග මිමිනුනේ පුංචි රයන්ට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලයි. දින 4ක් තිස්සේ අඩි 104ක් පමණ ගැඹුරු වංගු සහිත ලිඳට මේ පස්වැරදි දරුවාව වැටී තිබුණා. ඔහුව බේරගන්න මොරොක්කෝ රජය වගේම සහන කණ්ඩායම් දිවාරය නොබලා පුංචි රයන්ට ජීවිතය දෙන්න නොගත් උත්සාහයක් නැහැ. රයන් වෙනුවෙන් මුළු ලෝකයේම ප්‍රාර්ථනා කළා ඔහුගේ හුස්ම මොන මොහොතකවත් නවතින්න එපා කියලා. මේ අවාසනාවන්ත සිදුවීමට රයන්ට මුහුණ දෙන්න සිදුවුනේ පසුගිය දෙවනිදා. මොරොක්කෝව අප්‍රිකාවේ වයඹදිග වන්නට පිහිටි ප්‍රදේශයක්. මෙම ප්‍රදේශය කඳු පන්ති වලින් වට වී තිබෙනවා. ඉතා දුෂ්කර කටුක ජීවිතයක් ගත කරන මේ මොරොක්කෝ වැසියන්ගෙන් 60%කට පමණ නල මාර්ග වලින් එන පානීය ජලයවත් නොමැති බවයි වාර්තා වන්නේ. පිරිසුදු පානීය ජලය නොමැතිකම හේතුවෙන් ලදරු මරණද වැඩි බවයි වාර්තා පෙන්වා දෙන්නේ. පානීය ජල ගැටලුව නිසාම ජනතාව තමන්ට පහසුකම් තිබෙන ආකාරයට ලින්ක් සකස් කරගන්නවා. ඒ බොන්න වතුර ටික හොයාගන්න. ඒව බොහෝ වෙලාවට අනාරක්ෂිත බවයි බලධාරීන් පවසන්නේ. රයන්ගේ පියත් එදා එවැනි ලිඳක් පිළිසකර කරමිනුයි සිටියේ. පුංචි රයන් හරි දඟකාරයි. ඒ හින්දම රයන්ගේ පියා රයන්ගෙන් ඇස් එහාට ගත්තෙම නැහැ. ඒත් අවාසනාවට ඔහුගේ දැස් ඉවතට ගත් එක් මොහොතක රයන් ලිඳට වැටී තිබූ බවයි රයන්ගේ පියා පවසා සිටියේ. දින 4ක් තිස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මොරොක්කෝ රජය ප්‍රකාශ කර සිටියේ අවශ්‍ය සියලුම පහසුකම් වෛද්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙන්න කියලා. ඊයේ දින සහන කණ්ඩායම් පැය 24ම සිය සහාය ලබා දුන්නා. දින 4 පුරාම පුංචි රයන්ව බේරගන්න ගලවා ගැනීමේ කණ්ඩායම් ඔක්සිජන් ආහාර සේම ජලය අඛණ්ඩව සැපයුවා. නමුත් ඔහුට ඒවා භාවිතා කිරීමට හැකි වූද යන්න පැහැදිලි වූයේ නැති බවයි සහන කණ්ඩායම් පවසා සිටියේ. ඊයේ දින ඉතා තීරණාත්මක වුණා. ඒ රයන්ව බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් අදියරේ තිබූ නිසායි ලින්දාසලින් මීටර් 27ක් දක්වා හාරා දරුවාට ළඟා වීමට ඔවුන්ට ඊයේ දින හැකි වුණා. සියලු දෙනාගේම ප්‍රාර්ථනය වුණේ රයන්ව බේරගන්න හැකි වේවියන්නයි. ඒ අනුව බලාපොරොත්තු දැස් දල්වාගෙන දහස් ගණන් ජනතාවද රයන් වටා එක්වුණා. තමන් අදහන විශ්වාස කරන ආගමට අනුව යාඥා කළා. මේ සියලු දේ මැද්දේ ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් මහන්සි නොබලා සිය යුතුයකම ඉටු කළා. ඒ වෙනුවෙන් මහන්සි වුණා. මුදවා ගැනීමේ මෙහෙයුම් අතරතුර විටින් විට නායම් තත්ත්වයන්ද වාර්තා වුණා. කෙසේ නමුත් බාධා මැද ඊයේ රාත්‍රියේ පුංචි රයන්ව ගොඩ ගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම් වලට හැකි වුණා. අවට රැස්ව සිටි සියලු දෙනා ප්‍රීතිഘോഷා නගමින් සිය සතුට ප්‍රකාශ කළා. ඒ සතුට තිබුණේ ඉතා ටික වෙලාවයි. හද කම්පා කරවීමට ගත වුණේ මිනිත්තු කිහිපයක් පමණයි. මේ පුංචි මල් කැකුල ගොඩට ගන්නා විටත් සිය දෙනෙත් සදහටම පියාගෙන සිටි බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටියේ. ඒ සමගම එරට 6 වන මොහොමඩ් රජු රයන්ගේ දෙමාපියන්ට ශෝකය පළ කර සිටියා. එසේම රයන්ගේ මරණය පිළිබඳ රාජකීය ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබුවා. හැමෝගෙම ප්‍රාර්ථනය වුණේ පුංචි රයන්ට හුස්ම ගන්න වාසනාව ලැබෙන්න කියලා. ඒත් ඒ දෙස ප්‍රාර්ථනා කරපු අපි හැමෝම අවාසනාවන්ත කරමින් මේ පුංචි මල් කැකුල සදහටම දෙනෙත් පියාගත්තේ මුළු මහත් ලෝකයේම ජනතාවගේ දැසට කඳුලක් ඉතිරි කරමින්. දේශීය පුවත් වෙතයි දැන් අවධානය. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ විභාග මධ්‍යස්ථාන 2438කදී මෙවර කොවිඩ් ආසාදිත අපේක්ෂකයින්ට සහ නිරෝධායනය වන අපේක්ෂකයින්ටද විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදා කර දීම විශේෂත්වයක්. ළඟම ඇති රෝහල විභාග මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර විභාග මධ්‍යස්ථානය තුළද රෝගී දරුවන් සඳහා වෙනම ස්ථානයක් සකස් කර තිබෙනවා.
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වනවා. හෙටින් ආරම්භ වන විභාගය මාර්තු 5 වනදා තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන් ගණන 3,45,242. ඒ අතරින් පෞද්ගලික අපේක්ෂකයින් 66,101 දෙනෙකු සහ පාසල් අයදුම්කරුවන් 2,79,141 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි. මෙවර විභාගය පැවැත්වෙන්නේ විභාග මධ්‍යස්ථාන 2438කදී. පසුගිය වසරේ අගෝස්තු මාස පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හෙට දිනේ දක්වා කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිත වූ අපේක්ෂකයින් සහ නිරෝධායනය වෙමින් සිටින අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29ක් ස්ථාපිත කර තිබෙනවා. අපි රෝහල් පද්ධතිය සකස් කළා. සෑම දිස්ත්‍රික්කයකටම රෝහලක් හෝ අවශ්‍යතාවයේ පරිදි රෝහල් ගන්න අපිට වැඩි කරන්නත් පුළුවන්. කොවිඩ් ආසාදනය වෙච්ච දරුවන්ට උසස් පෙළ විභාගයට මුහුණ දීම. ඉතින් මේ අනුව මධ්‍යස්ථාන 29ක් දැනට සකස් කරලා තියෙනවා. රෝහලට ඇතුළත් වුණාට පස්සේ දරුවාට දින 7 හිටියට පස්සේ අවශ්‍ය නම් දෙමව්පියන්ට පුළුවන් දරුවව නිවසට රැගෙන යන්න. වෛද්‍යවරුන්ගේ සහ විභාග දෙපාර්තමේන්තු නිලධාරීන්වත් දැනුවත් කරලා ඊට පස්සේ දරුවාට පුළුවන් නිවසේ සිට විභාගයට පැමිණෙන්න. ඒ වගේම හැම විභාග මධ්‍යස්ථානයකම තියෙනවා උණ හෝ එහෙම නැත්නම් ශ්වසන රෝග ලක්ෂණ තියෙන දරුවන්ට හෝ නිරෝධායනය වෙමින් පවතින දරුවෙක් ඉන්නවා නම් ඒ වගේ දරුවන්ට වෙනම ශාලාවක් සකස් කරලා තියෙනවා හැම විභාග මධ්‍යස්ථානයකම. හැකිතාක් මුවාවරණය පැළඳ සිටින්න හොඳට විභාග ශාලාවට ඇතුල් වෙනකොට හොඳට දෙයත් පිරිසිදු කරගෙන අධ්‍යාත් සෝදගෙන එන්න ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කරන්න ප්‍රවාහන පහසුකම් ප්‍රවාහනයේදී තීතුරු දරුවනුත් ආරක්ෂා වෙනවා. නැවතත් විභාග ශාලාවෙන් රෝගය බෝ කරගන්න එපා. කොවිඩ් පොසිටිව් දරුවෙක්ට විභාගයේ ලිවීමට ඇතුළත් වෙලා විභාගයේ ලිවීමේ හැකියාව තියෙන ස්පිරිතාලයක් නම් කරලා තියෙනවා. ඒකට ඒ ස්පිරිතාලයට දරුවට ඕනනම් කලින් දවසේ ඇතුල් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට විභාගේ ලියමින් පවතිනකොට පොසිටිව් කියලා දැනගත්තොත් ඒ අවස්ථාවක ඕනම අවස්ථාවක දරුවට ඇතුල් වෙන්න පුළුවන් අදාළ රෝහලට. එතකොට එතෙන්දී ඒ දරුවට අවශ්‍ය ප්‍රතිකාර සහ මේ විභාගේ ලිවීමේ පහසුකම ඒ දරුවට ඒ අදාළ මේ රෝහලේ තියෙනවා. හැම දිස්ත්‍රික්කයකම ඒ වගේ රෝහලක් නම් කරලා තියෙනවා. හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා පළ කළේ මෙවන් අදහසක්. හුඟක් මහන්සියලා දරුවෝ විභාගයට පාඩම් කරේ ගැටලු ගොඩක් මැද කොවිඩ් වසංගතය ඉතින් වෙනත් සිදුවීම් මත පාසල් වහලා තිබුණා. ඔන්ලයින් පහසුකම් සමහර අයට තිබුණා සමහර අයට තිබුණේ නැහැ. මේ සියලු ප්‍රශ්නත් එක්ක දරුවෝ ඉතා පීඩනයක තමයි සියලුම දරුවෝ ඉන්නේ. ඒ නිසා මම ආදරයෙන් ඉල්ලා සිටින දුවේ පුතේ කිසිම වෙලාවක වංචාවක් කරන්න ලෑස්ති වෙන්න එපා. තමන්ගේ දැනුමින් විභාගයට පෙනී සිටින කියලා තාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. විෂය නිර්දේශන අඩු කරලවත් එහෙම විශේෂ සහනයක් කියලාවත් දීලා නැහැ. 8:00ට අනිවාර්යෙන් විභාගේ පටන් ගන්න නිසා 8ටවත් නැත්නම් 7:45ටවත් තමන්ගේ විභාග මධ්‍යස්ථාන කරා ගිහින් තමන්ට හිමි ආසනය අංකය තෝරගෙන හිත කලබල කරගන්න නැතුව වේලාසනින් තමන්ගේ විභාග මධ්‍යස්ථානය හොයාගන්න. හැඳුනුම්පත ප්‍රවේශ පත්‍රය ඒ මූලික ලියවිලි දෙක අනිවාර්යෙන් අරගෙන යන්න. නිරෝගීමත්ව ඔබලද උපරිම දැනුම භාවිතා කරමින් හෙටින් ආරම්භ වන උසස් පෙළ ජය ගන්නට සියත අප ඔබ සියලු දෙනාටම එකසිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. පවතින තත්ත්වය හමුවේ අද දිනේ විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර ඉන්ධන නැති නිසා අක්‍රියව පවතින කැලණිතිස්ස සංයුක්ත චක්‍රතාප බලාගාරයට අවශ්‍ය නැප්තා සැපීම අද පස්වරුවේ සිට සිදු කරනවා. උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. පවතින තත්ත්වය හමුවේ අද දිනේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ වන විට ඉන්ධන නොමැතිව අක්‍රියව පවතින කැලණිතිස්ස සංයුක්ත චක්‍රතාප බලාගාරයට අවශ්‍ය නැප්තා ලබා දීම අද පස්වරුවේ සිට සිදු කරනවා. ඒ අනුව නැප්තා මෙට්‍රික් ටොන් 2500ක් පමණ ලබා දීමට නියමිත බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසුවේ. එම බලාගාරින් මෙගාවොට් 163ක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක්වනවා. පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මින් භාවිත කරන ලෙසයි විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර විදුලි ඉල්ලුම අනුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් හෙට ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග ජලාශ රැසක ජල ධාරිතාවය පහත බැස ඇති නිසා විදුලිය නිෂ්පාදනයට ඉන් බලපෑමක් එල්ල විය හැකි බවටයි බොහෝ පාර්ශවයන් අනතුරු වැඟවුවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා අද ප්‍රකාශ කළේ හෙට සිට වැසි අපේක්ෂා කළ හැකි වුවත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ප්‍රමාණවත් තරම් වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඉදිරි දින කීපය තුළ తాවකාලිකව වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. නමුත් මේ වැසි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ජලය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක අපිට කියන්න පුළුවන්. සැලකිය යුතු වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරන්නේ ඉදිරියේදී දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් සමය උදා වෙනවා. මේක තියෙන්නේ මාර්තු අප්‍රේල්. හැබැයි මාර්තු මාසෙත් පොඩි වර්ෂාපතනයන් තිබ්බට සැලකිය යුතු වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරන්නේ අප්‍රේල් මාසේ 15 වෙනිදායින් පසු වගේ කියන එක කියන්න වෙනවා. මේ අතර අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ සිසුන් අපහසුතාවයට පත් කරමින් විදුලිය කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා නිලධාරීන්ට දැනුම් දුන්නා. කෙසේ වෙතත් කිසිදු දැනුම් දීමකින් තොරව විටින් විට දිවයිනේ ප්‍රදේශ රැසක සිදු වූ විදුලි කප්පාදු කිරීම පිළිබඳ තොරතුරු අප වාර්තා කළා. කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය කප්පාදු කරමින් හෙට සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුතාවයට පත් කරන්න එපායයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා ඉල්ලා සිටිනවා. මේ දිනවල උසස් පෙළ විභාගය පාසල් දරුවන් විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය ඒ කටයුතු ක්‍රියාත්මක කර ගැනීමට දැන් පැයක් දෙකක් කොයි වෙලෙත් දන්නේ විදුලිය කපනවා. මේක දැන් මේ කුරුණෑගල ප්‍රදේශයේ විතරක් නෙවෙයි මුළු ලංකාව පුරාම දැනුම් දීමක් නැහැ ජනතාවට. ඇමතිවරයා ඇතුළු කණ්ඩායම මොකද කියන්නේ? අපි විදුලිය දෙනවා කපන්නේ නැහැ කියනවා. අපර මේකෙන් ප්‍රධානම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ කවුද? අපේ මේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්. මම දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා උසස් පෙළ විභාගයේ තියෙන කාල සීමාව තුළ විදුලිය කපන්න නැතුව ඉන්න තියනවා නම් හොඳයි කියලා. ඉතින් අපි පැහැදිලිවම කියන මේ ආණ්ඩුව අද හැම දෙයකින්ම රටේ ජනතාව අසමත් කරනවා විතරක් නෙමෙයි රටේ ජනතාව ගැන හිතන්නේ නැති ආණ්ඩුවක්. අවසානයේ අමාරුවෙන් හරි මේ දරුවන් විභාගයට පෙනී සිටිනකොට දැන් දන්නන්නේ නැතුව විදුලිය කපනවා. ඒතර තමන්ගේ පාඩම් කටයුතු කොහොමද කරන්නේ? අකණ්ඩව 7 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 16 සීමාව ඉක්මවා ඊයේ වාර්තා වුණා. වයස අවුරුදු 12ට වැඩි දරුවන් බූස්ටර් එන්නත ලබා ගැනීම ඇතැම් ස්ථානවල අඩු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ අතර හෙද සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් හෙට වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට සූදානම් වනවා. එම වැඩ වර්ජනයට තමන් සහභාගී නොවන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. අකණ්ඩව 7 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ 16 සීමාව ඉක්මවා වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1287ක් වාර්තා වී තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 6,17,199ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 5,80,770 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 20,847 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රෝහල් කාර්ය මණ්ඩල සමාජිකයින් විශාල පිරිසකට මෙවන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළා. ජාතික රෝහලේ ගත්තොත් හෙද නිලධාරීන් 150කට විතර වගේ කොවිඩ් වැළඳිලා තියෙනවා. මාලිගාවත රෝහල ගත්තත් මම හිතන්නේ හෙද නිලධාරීන් 20කට විතර වගේ වැළඳිලා තියෙනවා. ඊළඟ කළුබෝවිල ගත්තත් රාගම ගත්තත් දිනපතා වාර්තා වෙන්නේ අපේ වාර්ඩුව පොසිටිව්, අපේ යුනිට් එක පොසිටිව්, මමත් එක්ක හිටපු වල්ලපු නර්ස් පොසිටිව්, ඔය වගේ කතා. මේ අතර වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමේ අඩුවක් ඇතැම් පාසල්වල දක්නට ඇති බව කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වෛද්‍ය නිලධාරී සී.එම්. ජයලත් මහතා ප්‍රකාශ කළා. සමහර පාසල්වල ඉතාම හොඳින් ඒ එන්නත් ලබා ගැනීම සිදු කරනවා. ළමුන්ගේ ප්‍රතිශතය ගත්තාම සමහර පාසල්වල පොඩි අඩුවක් තියෙනවා. මම හිතනවා ඒකට ප්‍රධාන හේතුව වෙනවා මේ කොවිඩ් රෝගීන් වාර්තා වීම සහ වෛරස් උණක් පවතිනවා මේ දවස්වල. ඉතින් ඒ නිසා දරුවන්ව එන්නත් ලබා ගැනීමට වීමට පොඩි බියක් දක්වනවා දෙමව්පියෝ. මම හිතනවා ඉදිරි දින කිහිපයේදී ඒ තත්ත්වය මගහැරී යයි කියන එක මේ විශ්වාසය තියෙනවා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙබරවාරි 7 සඳුදා දිනේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවා. ඒක අවසාන වෙන්නේ මේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් දුන්න දවසට. කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහභාගී නොවන බවයි එම සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ. ඉල්ලීම් 7න් ඉල්ලීම් 4ක් ලැබිලා අවසාන. තව ඉල්ලීම් 3ක් අපට ගෙනා ගන්න තිබෙන්නේ. එම ඉල්ලීම් වලුත් නිරාදුන් දීවනවා මාර්තු මාසයේ තමයි ලැබෙන්නේ. ඒක දැන් ඉවරයි.
අපි කාල දීමන අමතර සේවා දීමන යද්දීමන ආදී දේවල් දෙක ලබා දෙන්නට ජනත්ව පොරොන්දුවක් දීලා තිබෙනවා. සති 3ක් ඇතුළත එම ඉල්ලීම් තුන ක්‍රියාත්මක නොවුනොත් රාජ්‍ය සේවා එක්සත් පෙද සංගමයටද මේ පිළිබඳ විරෝධතාවයක් දක්වන්න සිද්ධ වෙනවා කියන එක පිළිකිතව වාචිකව ජනාධිපතිතුමාටත් අමාත්‍යතුමාටත් අපි ලිඛිතව ඇරියා. අපේ සමාජිකයන්ට අපි කියනවා ඔබට පොරොන්දු ඉල්ලීම් හත පිළිබඳව සැකයක් තියාගන්න එපා. අපේ සමාජිකයන්ට අපි කියනවා ඔබ තවදුරටත් අවස්ථාවාදීන් පස්සේ නොගොස් ඔවුන් කියන බොරු බේගල් පිළි නොගෙන සංගමයේ කෙරෙහි විශ්වාසයක් තබාගෙන කටයුතු කරන්න අත්වෙනි දින පවත්වන වැඩවර්ජනයේට රාජ්‍ය සේවා එක්සත් සංගමයේ සම්බන්ධ නැහැ. මොකද අපේ ඉල්ලීම් ලබා ගැනීම අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසීය බලධාරීන් කඩකොළොත් අපි දෙවුන්දර තුඩුවේ සිට පේදුරු දක්වා රෝහල් ටික හොඳට සංවිධානය කරලා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දක්වන්න අපි කටයුතු කරලා තිබෙන්නේ. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නයයි සංචාරක අමාත්‍යවරයාගෙන් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර එහි රක්ෂණ ආවරණය ඇමරිකානු ඩොලර් 7500ක් දක්වා ඉහළ දමා ඇතැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 23ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩගන්ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. එර්ඩගන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බවයි. කොවිඩ් වෛරසය ආරම්භ වූදා සිට දකුණු කොරියාවේද ආසාදිතින් වාර්තා වීම දිනින් දින ඉහළ ගියා. මේ අතර ගත වූ පැය 24 තුලද වාර්තා වූ නව ඔමික්‍රොන් වෛරස ආසාදිතින් සංඛ්‍යාව 40000කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවන විට එරට සමස්ත ජනගහනයෙන් 86%කට ආසන්න ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්. බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 54.5ක්. පොහොර අර්බුදය නිසා හැටන් ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වෙලා අස්වැන්න අඩු වෙලා මදිවට අලිවි කර ගැනීමේද ගැටලු ඇති වෙලා. මේ අතර වී අස්වැන්න පිළිබඳ සොයා බලන්න ජාතික ගොවිජන එකමුතුව වගාපිම් වලට ආවා. මැනින් වෙළඳපොලේ එළවලු මිල දැන් අඩු වෙලා. දේශපාලන ආශිර්වාදය මත අනුරාධපුරයේ ගොවිතැනට ජලය දෙන නුවරවැවට කනකොකා හඬලන්නට යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා. පොහොර අර්බුදය තවමත් නිමා වෙලා නැහැ. රජෙන් දීපු කාබනික පොහොර වලින් අපේක්ෂිත අස්වැන්න නැහැ කියලා තවමත් ගොවීන් චෝදනා කරනවා. මහවැලි සී කලාපයේ ගොවීන් නම් කියන්නේ පොහොර ප්‍රශ්නෙට විසඳුමක් දෙනතුරු මීළඟ කන්නේ වගා කරන්නේ නැහැ කියලයි. අපිට අනිවාර්යයෙන්ම අක්‍රයකට ලක්ෂය ගානවත් වන්දියක් දුන්නොත් සමහර වෙලාවට ටිකක් හරි පුළුවන්. මේ කිලෝ 6000ක් 6500ක් ගන්න කුඹුරු මේ බලන්න මේ හරකුත් නැහැ මේවා කන්ට. මේවා තොපි කාපියව. මේ මාස දෙකමාරක් විතර ගොයන් ගස් වල හැටි පේන්නේ නැද්ද මේ වල් වලින් වැහිලා. පොහොරට දුන්නා නම් අද මෙහෙම වෙන්නේ නැහැ නේ අපිට බලන්න. මේවා කාපියව තොපි. මේ අපි කන්නේ මොනවද? අපේ දරුවෝ ජීවත් වෙන්නේ කොහමද? පාර්ලිමේන්තුවේ ඉන්නේ ගොන් බොට්ටියන්ට මේවා පේන්නේ නැද්ද? හැම අක්කරයකටම ලක්ෂ ගානේ වන්දි ඕනේ. ඇති වුණොත් වැඩි ඈතක නෑ ඔබතුමාගේ කණෙන් අල්ලගන්න කොළඹට මේ සියලු දෙනාම එක්ක එනවා. එදාට ඔබතුමාට සිද්ධ වෙන්නේ ඇඳගෙන ඉන්න කලිසමක් නැතුව යන්න තමයි. කාබනික පොහොර දාලා අර්තාපල් වගා කළත් වැඩක් උනේ නෑ කියලයි හැටන් රුවන්පුර ජනපදයේ අර්තාපල් ගොවීන් පවසන්නේ. මේවල ලොකු වුණා නම් හොඳ ලාභයක් ගන්න තිබ්බනේ. මට පොහොර තිබිලා මේව ලොකු වුණා නම් එහෙම සල්ලි තමයි. දිගින් දිගටම එළවලු මිල ඉහළ අගයක පැවතුණා. ඉහළ අගයක පැවති එළවලු මිල මේ වන විට පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනින් වෙළඳපොලෙන් වාර්තා වනවා. පාරිභෝගිකයින්ගේ පැමිණීමේ අඩුව නිසා එළවලු අලෙවි කරගත නොහැකි බවයි වෙළඳුන් පවසන්නේ. වෙනදට වැඩිය එළවලු මිල පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ අතේ සල්ලි නැතිකම තමයි තියෙන්නේ. කොළඹට එන එළවලු වල ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. පාරිභෝගික ජනතාවත් අද ඊට වැඩිය මදක් අඩු. කැරට් එහෙම මිල ප්‍රමාණය අනුව වැඩි වෙලා තියෙනවා. මෙහෙට හිඟ නිසා කැරට් අනිත් ඒවා රාබු එහෙම රුපියල් 10යි ඒ විකුණා ගන්නත් බෑ. වී අස්වැන්නු නෙලීම මේ දිනවල සිදු වෙනවා. නෙලපු අස්වැන්න පිළිබඳ සොයා බලන්න. ජාතික ගොවිජන එකමුතුව කහටගස් දිගිලිය කැලෑනික වැව ප්‍රදේශයේ ගොවිබිම් වල සංචාරයක නිරත වුණා. දැන් මහින්දානන්ද අමාත්‍යවරයා ඒකාංගයේ ටෙල් නාට්‍ය පෙළහර ටිකක් සංදර්ශන ටිකක් අරන් යනවා. මේ රටේ ඉතිහාසයේ පාළ වෙච්ච අසාර්ථකම කුෂිකර්ම අමාත්‍යවරයා තමයි මහින්දානන්ද අමාත්‍යවරයා. අපේ මේ ගොවිබිම් වල
අක්කර දෙකෙන් විලාගත්ත වී අස්සන්න තමයි වී මලු 25යි මෙන්න මෙතන තියෙනවා 25කුත් නෑ එකක් බොල්ගෝනියක් වෙනදා වී මලු 60 70ක් 80ක් ගන්න වී මලු අක්කර දෙකේ මේ අතර අනුරාධපුර පානීය ජල අවශ්‍යතාවය සහ ගොවිබිම් වලට අවශ්‍ය ජලය සපයන ප්‍රධාන වැවක් වන නුවර වැවට සිදුවන විනාශයක් පිළිබඳව අද ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා තොරතුරු හෙළි කළා. මීට දේශපාලන අධිකාරියේද ආශිර්වාදය පවතින බවයි ඔහු පවසන්නේ. මේක සාමාන්‍යයෙන් දැන් තිබුණේ මුහුදු මට්ටමේ සිට 88.5ක් මීටර වලින් උස තිබුණා. දැන් මේගොල්ලෝ මේක සැලසුම් කරලා තියෙනවා මේ වෙනකොට මීටර 88 දක්වා මේකේ උස අඩු කරන්න. 0.5ක්නේ අඩු වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අඩු වෙනවා අඩි වලින් ගත්තොත් අඩි 1යි අඟල් 7.5ක් උස අඩු වෙනවා. අක්කරඩි 13500ක් මේකෙන් අඩු වෙනවා. වතුර අඩු වෙනවා. ටුවේවේ දහරිතාවිය අක්කරඩි 33800යි. එතකොට 13500ක් අක්කරඩි අයින් වුණාට පස්සේ වැවේ මුළු දලජාරිතාවය අක්කරඩි 20300ට අඩු වෙනවා. තමුන්ගේ පෞද්ගලික ඕමනාව වෙනුවෙන් මේ කරන්න යන වැඩෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මුළු රටේම ජාතික වස්තුවක් කෙලසනවා. මොකද මේ දේශපාලඥයෝ මේ මුන්ට පෙන්වන්න බෑ මේ වැව් පිට්ටනි පෙන්වන්න බෑ. මොකද හෝටල් ගහනවා. කරුණාකරලා මේක නවත්තන්න ඕනේ. එදා රජවරු මේ වැව හදලා දුන්නේ අපට රට පෝෂණය කරන්නට මිසක පෞද්ගලික එක්කෙනාගේ සැප සම්පත් සුඛ විවරණ සඳහා නෙවෙයි. මේ වැව බේරා ගැනීම සඳහා එක හඬට අපි එකට එකතුව කටයුතු කරමු කියන එක තමයි මම මේ මොහොතේ සියලු දෙනාටම සිහිපත් කරන්නේ. එක වැඩකට සිමෙන්ති කොට්ටයක් නැති රටේ වැඩ ලක්ෂයක් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. මෙය මාධ්‍ය සංදර්ශනයක් බවද ඔහු පෙන්වා දෙනවා. නැතිකම්විල විජයපුර ඒකාබද්ධ නවෝදයා ප්‍රජාමූල සංවිධානය මගින් නඩත්තු සහ මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රජාජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශීය පවුල් 700කට වැඩි ජනතාවකට පිරිසිදු නැවුම් පානීය ජලය ලබා දීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 20ක වටිනාකමකින් යුත් ජල පිරිපහදු පද්ධතියක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. දැන් ආණ්ඩුව ලොකුවට අනවර ගහලා ලොකු සැලකිලි පවත්තලා දැන් ඒගොල්ලෝ කියනවා ව්‍යාපෘති ලක්ෂයක් දියත් කරනවා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ මම විපක්ෂයේ වුණත් මම කියනවා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් කරනවා නම් කොච්චර හොඳද? හැබැයි මට ගැටලුවක් තියෙනවා. දැන් ඔය සංවර්ධන ව්‍යාපෘති කරන්නට ප්‍රමාණවත් සිමෙන්ති තියෙනවද? ඉදිකිරීමේ වැඩ කටයුතු කරන්න පුළුවන්. මිනිස්සුන්ට දරාගත හැකි මුදලකට සිමෙන්ති කොටයක් ගන්න පුළුවන්ද? අද සිමෙන්ති පෝලිං තියෙන්නේ. ඒ නිසා මොන ව්‍යාපෘති ලක්ෂයක්ද? සිමෙන්ති ටික සපයා ගන්න බැරි යුගයක අපි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් අපි බොහොම අභිමානවත් ලෙස නිදහස සැමරුවා. ඔව් මොකක්ද අපේ රටට කිව්වේ? අපේ රට හැඳින්වුවේ පෙරදිග ධාන්‍යාගාරයකින්. දැන් පෙරදිග ධාන්‍යාගාරයට හාල් හිඟයක් ඇති වෙලා අපේ පාරිභෝගික ඇමතිවරයා යනවා පාකිස්තානයට පෙරදිග ධාන්‍යාගාරයට සහල් ඉල්ලගෙන. නිකන් නෙවෙයි ණයට ඉල්ලන්නේ. සහල් හිඟමනේ යන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 200ක සහල් හිඟමනයක යන මොන විහිළුවක්ද? පාසල් ගුරුවරුන්ට මෙන්ම පිරිවෙන් ගුරුවරුන්ටත් වැටුප් වැඩිවීම ඇතුළු වරප්‍රසාද ලබා දිය යුතු බව පූජ්‍ය උල්පත් ඇලගම සුමංගල හිමියන් පවසනවා. සිය ඉල්ලුම් ඉටු කිරීමට බලධාරීන් කටයුතු කරන්නේ නැත්නම් මහපාරේ සටන් කරන බවයි පූජ්‍ය ශාස්ත්‍රපති මේඝාජදුරේ සීලන්ද හිමියන් ප්‍රකාශ කළේ. රට ගොඩනගන අයිතින් දිනන ගමනක් උදෙසා යන්න තේමා කරගත් පිරිවෙන් ගුරු සේවා සමුළුවට පොළොන්නරුවේදී එක් වෙමින් උන්වහන්සේලා මේ බව පැවසුවා. 7400ක් විතර වෙන මේ රටේ පිරිවෙන් ගුරුවරයා අද උදකලා වෙලා තනි වෙලා අසරණ වෙලා උන්වහන්සේට එතුමාට ওই විෂමතා ඉවත් වෙලා නැහැ. ගුරුවරු කිව්වහම පිරිවෙන් ගුරුවරයාත් ගුරුවරිය. ඒ නිසා ඒ විෂමතාවයේ ඉවත් වෙන්න ඕනේ පාසල් ගුරුවරයාගේ විතරක් නෙමෙයි පිරිවෙන් ගුරුවරයාගේ. බලධාරීන් දන්නවා අපේ හැමදෙරනේ අපි දුර්වලයි කියලා. අපි එකමුතු මදි කියලා. අපි සමගි මදි කියලා. අපි ශක්තිමත් මදි කියලා වෙලය හිතලා තීරණය කරලා තියෙනවා. සමහරට පාසල් ගුරුවරයාට වඩා වෙච්ච කැපකිරීම අපිට කරන්න වෙනවා. එහෙම කරලත් අපිට සලකන්නේ මෙහෙමනම් අපි බොහොම කනගාටු වෙනවා. ලංකාවේ පිරිවෙන් ගුරුවරයාගේ අභිමානය වල පල්ලටම යවලා වත්මන් පාලකයෝ වත්මන් බලධාරීන් අපි බොහොම සංයමයෙන් වැඩ කරන සංගමයක්. අපි ඒ නිසා ඔවුන්ට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා 7 වෙනිදා ලංකාවේ 4 කොනේ ඉන්න පිරිවෙන් ගුරුවරයා එනවා. එන්නේ තනියෙන් නෙවෙයි. අපි මේ පාලකයන්ට කියනවා බලධාරීන්ට කියනවා ඔබ වහාම මේ තීන්දුව සියල්ල අස්කරගත යුතුයි. විශේෂයෙන්ම මේ ගුරුවරයාට හිමි වැටුප දිය යුතුයි. මේ මාසේ විශේෂයෙන්ම දෙනවා කියපු වැටුප
අධ්‍යාපන අමාත්‍යාංශයේ පොරොන්දු වෙච්ච වැටුප සමාජයේ කිපුම වැටුප දිනාගත් වැටුප දී යුතුයි. ඒ වගේම පාසල් නිවාඩුවට සමගාමීව පිරිවන් ගුරුවරයාටත් ඒ අදාළ කරන චක්‍රලේඛ නිකුත් කළ යුතුයි. එම නැතු වුණොත් අපි 7ක් හම්බ වෙනවා 21ක් හම්බ වෙනවා. අවශ්‍ය නම් අපි මේ සටන දිනනත් එක් මහපාරේ සටන් කරන්න අපි සූදානම් කරමින් ඉන්නවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. අර ලොකුවට පම්පෝරි ගහලා ඇහුවා නේද අපේ 69 ලක්ෂය ගැන මෙන්න ඉන්නවා අපේ 69 ලක්ෂයට උරුමය දෙන කාන්තා සංවිධානය ඉන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බෆර් එක මෙහෙමනම් කාර් එක කොහමද ඇද්ද කුචු ගාලා මුළු වෙලේම බැනගෙන යනවා. දැන් තියෙන ප්‍රබලම ප්‍රශ්නේ යහපාලන ආණ්ඩුව ඉවර වෙලා රටට හොඳ නායකයෙක් ඇවිල්ලා තියෙනවා. අද ජීවත් වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එක වේලක් කෑවොත් අනිත් වේල කන්නේ කොහොමද කියන එක අද කල්පනා කරන්න ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපේ කාන්තාව දන්නවා බැසිල් රෝහන් රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය කාල සීමාවේ කාන්තාවන්ට මොනතරම් සහයෝගයක් ශක්තියක් දුන්නද ආර්ථිකය ගොඩනගන්න කියලා. මගේ කාර්යාලය හැමදාම ඔසකම විවෘතයි. ඇවිල්ලා මම එතන හිටියත් නැතත් ස්වන් රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් කඩිනමින් පැමිණෙන්න අපිට අදාළ නෑ ජනාධිපතිතුමා කොච්චර ආදර්ශවත් පුද්ගලයෙක්ද මුදල් ඇමතිට මොල කීයක් තියෙනවද කියන ඒවා අපිට අදාළ නෑ. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මේ තියෙන ප්‍රශ්නවලට පැහැදිලිව මැදිහත් වෙන විසඳුම්. ජාවාරම්කාරයෝ රටේ බලයකට පත් වුණාම රටේ මුදල් අවභාවිතා වෙනවා. සීනි ගනුදෙනු වංචාවෙන් රුපියල් මිලියන 15000ක් අපි අහිමි කරගත්තා. නැනෝ පෝර වංචාවෙන් කෝටි 100ක් අපි අහිමි කරගත්තා. ගෑස් වංචාවෙන් කෝටි 1000ක් අපිට අහිමි වුණායි කියලා ලිට්‍රෝ සමාගමේ සභාපති කියනවා. බංකොලොත් වෙච්ච ආත්මාර්ථකාමී විරුද්ධ පක්ෂයක මතය පිළිගැනීමට සූදානම් නැහැ. මං හිතනවා මේ ආර්ථික අර්බුදය 2022 අවුරුද්ද අවසාන වෙද්දී අපිට විසඳ ගන්න පුළුවන් වේවි. යන්න තියෙන තැන තමයි IMF. මේක හරියට අර බේබදු කමෙන් Tamanට ගැලවෙන්න බැරි නම් බේබද්දන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයකට දානවනේ ගෙදර ඉන්න බේබද්ද. කුඩු ගහන එකෙන් වැළකෙන්න බැරි නම් කුඩුකාරයන් කන්ද කාඩු යවන. ජනාධිපතිතුමා කියනවා අපි කිසිම රටක විදේශ ණය ගත්තේ නැහැ. ගිවිසුම් අත්සන් කරද්දී ගන්න ණයට එතුමා ගෙනල් ළඟ තියාගන්න. එතුමාට පේන්න. නැත්නම් එතුමා දන්නේ නැහැ පිටරටින් ගන්නවද කියලා. ඉන්දියාවෙන් ගත්ත ඩොලර් මිලියන 500ක් තව ඩොලර් බිලියන් එකක්. ඩොලර් මිලියන 200ක් බංග්ලාදේශ ඒක දැන් කල් දා ගන්නවා. පාකිස්තානේ යනවා චීනෙට ඩොලර් බිලියන 3ක් ගන්න. ඒ ගන්න එකෙන් ටිකක් දෙන්න කියලා ඉල්ල. ඊපෙරලා GLPS පැතුමා කියනවා අපි ණය ගන්නෙ නැහැ. ප්‍රාග්ධනය කියනවලු. ණය ගන්න එකයි ප්‍රාග්ධනය මේ කොණ්ඩ බැලුපු චීනෙට තමයි කියන්න ඕනේ. අපි ණය ගන්න හැලු ප්‍රාග්ධනයලු ගන්න. නිදහසේ කොඩිය හැමදාම ඉහළින් ලෙල දෙන්න නම් අපි මේ සියල්ල තේරුම් අරගෙන සමාජ ක්‍රමය අධ්‍යාපන ක්‍රමය අපි කාටත් එකට භුක්ති විඳින්න පුළුවන් මට්ටමේ ඒ රාජ්‍ය අපි ආරක්ෂා කරගන්න. භාණ්ඩේ මිලදී ගන්න බිල්බර වලින් මුදල් අරන් යන යුගයක් නිර්මාණය කරන්න තමයි මේ මුදල් ඇමතිවරු ඇතුළු මේ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. අපි කියනවා වැඩබැරි ආණ්ඩුව වහම අස් වෙන්න. අද සිමෙන්ති පිළිබඳ ගැටලු ඇති වී තිබෙනවා. කිරිපිටි පිළිබඳ ගැටලු ඇති වී තිබෙනවා. තෙල් පිළිබඳව, ගෑස් පිළිබඳව, පරිප්පු පිළිබඳව, ආහාර පිළිබඳව හැමතැනම ආందోලන නැගෙනවා. සූර්ය කදම්බයක් වගේ රට යලි පිබිදෙන යුගයට පැමිණෙමින් තිබෙනවා. මේ කාලකන්ණි වෙච්ච රට තවදුරටත් කාලකන්ණි කරන්න එපා කියලා බොරු මනස්ගාත වලින් පුරවගෙන ඉන්න උදවියට කියනවා. අපිට ඩොලර් බිලියන 6000ක් ගෙවන්න වෙලා තියෙනවා මේ අවුරුද්දේ. අපි ඒ ටික ගෙවනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ කණ්ඩායමට පුළුවන් වුණා නම් අවුරුදු 3මාරෙන් යුද්ධය ඉවර කරන්න. මේ ආර්ථික යුද්ධයත් මේ අවුරුදු 3මාරදී අපි ඉවර කළා. සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බවට අපේ රට පත් කරනවා. දැන් මේ කට්ටිය මේ අර බියගම තියෙන සල්ලි ෆැක්ටරි එක දිහා බලාගෙන රුපියල් අච්චු ගහගා මේ රටේ ජනතාව බොරුවට චූන් කරන්න උත්සාහ කරනවා. රටේ ජනතාව ගොනාට වුන්දන්න උත්සාහ කරනවා. පෞගේ ආණ්ඩුව මේ රටේ ගන්න තියෙන උපරිම ණය ටික අරගෙන ආර්ථිකය කඩන් දාලා අදහනවා ඇයි මේ ණය ගෙවන්නේ කියලා. ආර්ථික විශේෂඥ හිටිය ආර්ථික උස්තාන්ලා හිටිය ආපු ගමන්ම මහ බැංකුවට කෙලියා. දෙන්නේ තුන් දෙනා හිරියර කරන්නේ අපේ ආණ්ඩුවේ අපිට හිරියර කරේ. මං නැවත අහන්නේ මහ බැංකුවේ ඇමති මමද? හිටියේ රනිල් වික්‍රමසිංහ. වාණිජ්‍ය බැංකුවල ඇමති මමද? කබීර් හෂි. ඒගොල්ලෝ ඇයි අපිට මේව කරන්නේ? ඒගොල්ලෝ උනුත් එකයි මුනුත් එකයි කියන්න හදනවා. අපිට කියන්න තියෙන්නේ උන් ඔක්කොම එකයි කියලා. මේ අවුරුද්ද දෙක යන්න ඉස්සෙල්ලා විපක්ෂ කුමන්ත්‍රණ මහ පොළොවට ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ බලනවා ජනතාව පගාවක් දීලා ජනතාවට සන්තෝෂම් දීලා ජනතාවගේ තියෙන මේ ප්‍රශ්න වළක්වන්න. ජනතාව මේවට රැවටෙන්නේ නැහැ. අපිට අද ලෙඩ හැදුනට දවස් ගානෙන් හොඳ වෙනවා. අපිට අද බූස්ටර් එකක් ගහලා. ඒ නිසා අපි මැරෙන්නේ අද ලෙඩේ හැදුනත් ගෙදර එකට ඉන්න පුළුවන්. මේ රට දියුණුව කරා යන මාවතේ අපි නැගලා යන වාහනේ විතරයි පක්ෂි. ඒ වාහනේ බකල් වෙලා නම් අපි වෙන වාහනයක් නැගලා ඒ ගමන යනවා. ගමනයි වැදගත්. පච්ච කොටාගෙන ඉන්න එපා පක්ෂයකට. ඒ නිසා ආගමක් කියලා හිතාගෙන කරන්නට එපා. ඒතකොට තමයි නායකයෝ නරක වෙන්නේ. එතුමාට සෞභාග්‍ය දෙන්න පුළුවන් ඕන විදියකට. පිට රටින් ගෙනල්ලා හරි අඩුවට ගෙනල්ලා හරි නිකන් ගෙනල්ලා හරි සෞභාග්‍ය කියන්නේ බඩවල් පුරවන එක නම් ඒක කරන්න පුළුවන්.
හැබැයි එතුමාට අවශ්‍යතාවය තියෙන රට හදමින් සෞභාග්‍ය කරා ගෙනියන්න. තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් කණ්ඩායමක් හැදේ. නැතුව මේ ආණ්ඩුවෙන් මෙහෙට ආව කියලා මෙහෙන් එහෙට ආව කියලා මං හිතන්නේ මේ ප්‍රශ්න වලට කාටවත් විසඳුම් දෙන්න බෑ. පෝර වැඩෙත් හොඳ වැඩක්. කලිසම ගලවන්නේ අපි සරම භාගයට දාලානේ. සරම මහ ගන්න නැතුව කලිසම කෙලෙව්වා. වැඩේ හුටස් වුණා. ඒ වගේ දැන් වැරදුනාට ගෝඨාභය මහත්තයා අර පරණ පුරුද්දෙන් අපි ගලව ගන්න try කරනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 184ක්. ඔක්ටේන් 95ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර IOC සමාගම පවසනවා. ඔක්ටේන් 95ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර IOC සමාගම පවසන්නේ එම මිල ගණන් ඉහළ දමා ඇති බවයි. මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 124ක් වනවා. මෙන්න එම පුවත නැවතත්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 184ක්. ඔක්ටේන් 95ද රුපියල් 3කින් ඉහළ දමා ඇති බවයි IOC සමාගම පවසන්නේ. මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 124ක් වනවා. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා බටපිරිස් ඊයේ දිවයිනින් පිටත්ව ගියා. 1978 වසරේදී දකුණු ලෙබනනයේ පලස්දීනයේ කැරැල්ල සහ ලෙබනන් සිවිල් යුද්ධය ආරම්භ වුණා. යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස 1982 වසරේදී ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීම සිදු වුණා. 2000 වසරේදී ඊශ්‍රායලය ලෙබනනයෙන් ඉවත් වුණා. 2006 වසරේදී ලෙබනන් යුද්ධයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යුද ගැටුම් නැවැත්වීම වෙනුවෙන් සන්නා හා සන්නද්ධ හමුදාවන් ලෙබනනයේ දකුණු ප්‍රදේශය පුරා යෙදවීමට කටයුතු කළා. මේ සඳහා රටවල් 46ක් නියෝජනය කරමින් සාමසාධක බටයින් 10,000කට ආසන්න පිරිසක් සාමසාධක කටයුතු වල නිරත වුණා. මෙහිදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, අවතැන් වූ පිරිස් වලට අවශ්‍ය මානුෂීය ආධාර සැපීම වෙනුවෙන් සාමසාධක බටපිරිස් කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකාව මෙම ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් සඳහා 2010 වසරේ සිට මෙරට බටපිරිස් සහභාගී කරවා තිබෙනවා. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් සඳහා 13 වන බට කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම කණ්ඩායම නිලධාරීන් 10 දෙනෙකු සහ සිසු නෙළයින් 115 දෙනෙකුගෙන් සමන්විත අතර පළමු අධීර වශයෙන් ඊයේ දින නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු නෙළයින් 67 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියා. දිවයිනෙන් පිටත්ව යන මෙම බට කණ්ඩායමට සුබපැතුම් පිරිනැමීම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙවර ලෙබනනය බලා පිටත්ව යන කණ්ඩායම සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් එක් නිලධාරණියක් සහ සෙබලියන් 7 දෙනෙකු සහභාගී වී සිටීම විශේෂත්වයක්. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම හමුදාවක නිලධාරිනියක්. ඒ ගැන මම ඉතාමත් ආඩම්බර වෙනවා. බලාපොරොත්තු වෙනවා අපේ රාජකාරිය තව හොඳින් ඉටු කරන්න. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. තලව කැලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මියගිය පුද්ගලයා මැදකුඹුර උතුරු කොටසේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනය සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලව කැලේ පොලිසිය සිදු කරන බවයි වාර්තා වන්නේ. ගම්පහ අස්කිරිවල්පොර මාර්ගයේදී ඊයේ රාත්‍රියේ අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරෙන් වයස අවුරුදු 5ක දියණියක් සහ 40 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත් වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අනතුර සම්බන්ධයෙන් බෞසරේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුව ජයන්තපුර නගරයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය හා පදික මන්තිරු ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාර ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 70ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා මීපැර ලක්ෂයක් සිටුවීමේ සමාරම්භක උත්සවය පසුගියදා ගල්ලෑව ජාතික ක්‍රීඩාංගණයෙන් ආරම්භ වුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. හැටන් ඔය ජලපෝෂක ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඉලුක් සහිත මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙලෙස සිදුවන ගිනි ගැනීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී ගොස් ඉදිරියේදී දැඩි පානීය ජල හිඟයක් ද ඇතිවීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.
මාතර හක්මන ප්‍රදේශයේ වෙළඳ සැලක් කොල්ල කැමරට පැමිණි පුද්ගලයෙකු මුහුණ පෑ සිදුවීමක් වෙළඳ සැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. සැකකරු තියුණු ආයුධයක් පෙන්වා වෙළඳ සැල් සේවිකාව බියවැද්දීමට තැත් කළ අවස්ථාවේ ඇයද සැකකරු හට පහර දීමට උත්සාහ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගයක්. දරුවන් නිරෝගීව සහ සතුටින් වැඩීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ සහ විශිෂ්ටතම රසයකින් යුක්තව 1965 වසරේදී ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා හඳුන්වා දෙනු ලැබුවා. ලොව රටවල් 95ක් පුරා සිය නියෝජනය පවත්වාගෙන යන ශාකමත පදනම් ආහාර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන අප්ෆීල්ඩ් ඇස්ට්‍රා වෙළඳ නාමයේ වත්මන් හිමිකාරීත්වය දරනවා. ශ්‍රී ලාංකික දරුවන්ගේ ප්‍රියතම තේරීම ලෙසින් සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින් පෙබරවාරි මාස 1 වෙනිදා අප්ෆීල්ඩ් ශ්‍රී ලංකා සමාගම ඇස්ට්‍රා ඇක්ටිව් හඳුන්වා දීමේ වැඩසටහන පවත්වනු ලැබුවා. දරුවන්ගේ ප්‍රතිශක්තියට වර්ධනයට සහ සංවර්ධනයට අනිවාර්යෙන් අවශ්‍ය ශුද්ධ පෝෂක සහ ඔමෙගා 3 සහ 6 අත්‍යවශ්‍ය මේදවලින් අනුවන නව ඇස්ට්‍රා ඇක්ටිව් මෙහිදී හඳුන්වා දෙනු ලැබුවා. වසර 56කට වැඩි කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට මව්වරුන්ගේ විශ්වාසය සහ ආදරය දෙනු ඇස්ට්‍රා සැවොම දන්නා එයටම ආවේනික වූ රසයකින් යුක්ත වන අතර අලුතින් නිෂ්පාදන පෙළ අතරට එක්වන ඇස්ට්‍රා ඇක්ටිව් හිද එම රසය වෙනස් නොවී එලෙසින්ම ඔබ වෙත පැමිණෙනු ඇති. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්.